පිරුවන් බෙලෙන් දළදා සමදු පිහිටෙන් පින්වත් ඔබට යහපතක්ම වේවා. පින්වත්නි, බෞද්ධ නාලිකාවේ විභජ්‍යවාද ධර්ම වැඩසටහන මේ මොහොතේදී මෙලෙසින් ආරම්භ කිරීමටයි සූදානම් වන්නේ. සුපින්වත් ඔබ අප කෙරෙහි මෙත් සිතින් මෙවර විභජ්‍යවාද වැඩසටහන වෙනුවෙන් තම පින්බර සැදැහැති දායකත්වය ගැන කටයුතු කරනු ලබන්නේ හලාවත නල්ල දරන් කට්ටුවේ පදිංචි චන්දිම චන්ද්‍රසේකර මහත්මයා විසින්. එම මහත්මයාගේ පින්වන්ත අරමුණු වලට බඳුන්ව තිබෙන්නේ වසර 37කට පෙර අභාවයටපත් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු කාර්මික නිලධාරී පියාවන HHK පියදාස චන්ද්‍රසේකර මැතිතුමාට පින් අනුමෝදන් කිරීමත් උතුම් වූ බුදුසසුන ධර්ම ප්‍රතිරූපයන්ගෙන් සුරකීම පිණිස කොත්මලේ කුමාරකස්සප හිමියන් විසින් සිදු කරන ශාසනික මෙහෙවරට සෙත් පැතීමත් බෞද්ධ මාධ්‍යජාලයේ දරණාගම කුසලධම්ම නායක ස්වාමීන් වහන්සේටත් පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමීන් වහන්සේටත් සෙත් පැතීමත් සුජීවත්ව වාසය කරන 74 හැවිරිදි දයාබර මෞතුමිය ඔහුගේ බිරිඳ සහෝදරිය හා පවුලේ දූ දරුවන් ඇතුළු හිත මිත්‍රාදීන්ට සෙත් පැතීමත්ය. එසේනම් ඔබ අප කෙරෙහි මෙත් සිතින් මෙම උතුම් විභජ්‍යවාද ධර්ම වැඩසටහන ආරම්භ කිරීමට පූජනීය කොත්මලේ කුමාරකස්සප නායක ස්වාමින් වහන්සේට සාදුනාද නම්වා ආරාධනා කරමු. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනි, හැම කෙනෙක්ම උතුම් සද්ධර්ම ශ්‍රවණයට සූදානම් වන මොහොත. වේදල්ල කියලා කියන්නේ නවාංග ශාස්ත්‍රූ ශාසනයෙහි වේදල්ල කියන කොටහසට අයත්, ඒ කියන්නේ සාකච්ඡාමය ස්වරූපයකින් සිද්ධ වූ ඒ ධර්ම කරුණු පැහැදිලි කරලීම් ඇතුළත් සූත්‍ර දේශනාවන් ඇතුළත් වන කොටහසටයි වේදල්ල කියලා කියන්නේ. ඒකට මේ වේදල්ල කියන කොටසට අයත් වන වේදල්ල නමින්ම පවත්නා ප්‍රධාන සූත්‍රය තමයි මහා වේදල්ල සූත්‍රය. ශ්‍රාවක භාෂිත ගණයෙහිලා දකින්නට පුළුවන් මේ සූත්‍රය කොට්ටිත තෙරුන් වහන්සේ සහ සරියුත් තෙරුන් වහන්සේ අතර සිද්ධ වුණ ධර්ම සාකච්ඡාවක ප්‍රතිඵලයක්. කොට්ටිත තෙරුන් වහන්සේ විසින් ප්‍රශ්න විමසනකොට ධර්ම සේනාධිපතීන් වහන්සේ විසින් මේ ප්‍රශ්න විසඳමින් අපට ඊටාම වැදගත් ධර්ම කරුණු රාශියක් පැහැදිලි කළ අවස්ථාවක් හැටියට අපට මේ අවස්ථාව දැක ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ සූත්‍රයේහි පෙළ ගැස්වූ ධම් කරුණු පැහැදිලි කර ගන්නට යෙදුනේ භවය පිළිබඳව සිද්ධ වුණ ඒ සාකච්ඡාව. නැතිනම් භවය කොතෙක්ද කියලා අහනකොට සරියුත් තෙරුන් වහන්සේ තයමුවේ ආවසෝ භවා එවත්නි මේ භවය තුන් ආකාරයකින් දකින්නට තිබෙනවා. කාම භවෝ, රූප භවෝ, අරූප භවෝති. කාම භව, රූප භව, අරූප භව ආදී වශයෙන් භවය පිළිබඳව නිර්වචනය කරලා පැහැදිලි කරන්නට යෙදුණා. ඊට පස්සේ ඒ භවය පිළිබඳව පැහැදිලි කළයින් පසුව කොට්ටිත තෙරුන් වහන්සේ නැවත මේ භවයේහි ප්‍රතිසන්දිය ගැනීම පිණිස හේතු වන ඒ වට්ටය පිළිබඳව, සංසාර වර්තනය පිළිබඳව නැවත ප්‍රශ්නයක් අහනවා. මොකක්ද අහන්නේ? කතම් පනවසෝ ආයතින් පුනබ්භවාබිනිබ්බති හෝති. එවත්නි ආයතින් පුනබ්භවාබිනිබ්බති මත්තේහි නැවත පුනර්භවයේහි අභිනිප්පත්තිය සිද්ධ වෙන්නේ, පුනර්භවයක් ලැබෙන්නේ කතං කෙසේද කියලා අහනවා. නැතිනම් පුනර්භවයක් ලබා දෙන්නේ කොහොමද කියලා සරියුත් තෙරුන් වහන්සේගෙන් විමසනවා. මේ වෙලාවේදී අවිජ්ජා නීවරණානංකෝ ආවසෝ සත්තානං, අවිජ්ජා නීවරණයන්ගෙන් ආවරණය වන සත්වයින්ට තණ්හා සංයෝජනානං, තණ්හා නැමැති සංයෝජනයෙන් බැඳුණු අයට తත්‍ර తත්‍රාභිනන්දනා, ඒ තැන අභිනන්දනය කරන බවක් තිබෙනවා නම් ආයතින් පුනබ්භවාබිනිබ්බති හෝති इति, ආයතින් පුනබ්භවාබිනිබ්බතිය සිද්ධ වෙනවාය කියලා පැහැදිලි කරලනවා. එතකොට ඒ කරුණ පිළිබඳවත් අපි පැහැදිලි කරගන්නට යෙදුණා. කොහොමද පුනර්භවාපිනිබ්බතියක් සිද්ධ වෙන්නේ? අවිජ්ජා නීවරණාන, අවිද්‍යාව නැමැති නීවරණයෙන් ආවරණය වෙලා, තණ්හා සංයෝජනානං, තෘෂ්ණා නැමැති සංයෝජනයෙන් බැඳුනට පස්සේ తත්‍ර తත්‍රාභිනන්දන,
නන්දනා කියලා කියනවා. ඒ තන සතුටට පත්වන ගතිය. ඒ තන සතුට වෙන ස්වභාවයකින් යුක්තයි. එතකොට తත්‍ර తත්‍රාභිනන්දනා කියලා කියනවා. රූපාභිනන්දනා, සද්ධාභිනන්දනාති මේ ආදී වදිහට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම ආදී මේ දේවල් වල ඇති කරගනු ලබන අභිනන්දනයක්. ඒවන් තහින් අභිනන්දනා. එතකොට මේ ඒ තන ඇති කරගනු ලබන අභිනන්දනය සතුට කියන එක. ඒක සතර අපාගත සත්වයින්ගේ ඉඳලා මනුෂ්‍ය ලෝක, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක දක්වාම අපට දකින්නට පුළුවන්කම තිබෙන දෙයක් තමයි తත්‍ර తත්‍රාභිනන්දනා කියලා කියන්නේ. ඒ තන සතුටට පත්වන ස්වභාවය. එතකොට මේ ඒ තන සතුටට පත්වන අභිනන්දනය කරන ස්වභාවය නිසා තමයි පුනබ්භවාභිනිබ්බත්තිය පේන්නේ. ඒ කියන්නේ මෙතනදී තෘෂ්ණාව පිළිබඳවයි මේ කතා කරන්නේ. මොකද සංසාර වර්තනය සකස් කරන්නේ පැවැත්ම සිදු කරනු ලබන්නේ තෘෂ්ණාව හේතුවෙන්, තෘෂ්ණාව මගින්. එතකොට තෘෂ්ණාව මගින් මේ සංසාර වර්තනය සිද්ධ කරනකොට මේ වට පැවැත්ම ඇති කරලනකොට මේ වට පැවැත්ම තුළ අපට දකින්නට පුළුවන්කම තියෙනවා කොහොමද වට පැවැත්ම සිද්ධ වෙන්නේ කියන එක. එතකොට මේ වට පැවැත්ම සිද්ධ වෙන අයුර විමසා බලනකොට තමයි මේ ඒ තන සතුට වෙනවා කියන එක දකින්නට පුළුවන්කම තියෙන්නේ. දැන් අපි දන්නවා සමුදය සත්‍ය බවට පත්වන්නේ තණ්හාව. තණ්හාව කියනකොට අපිට තණ්හාව දෙපැත්තකින් අපිට හේතු වෙනවා. මොනවද තණ්හාව දෙපැත්තකින් හේතු වෙන්නේ? තණ්හාව කියන දේ මේ අපි මේ ලෞකික ජීවිතේ ජීවත් වෙනකොට මේ ජීවිතේ ජීවත් කරලීම සඳහාත් තණ්හාව උපස්තම්භක වෙනවා. එතකොට අපි ඒකට කියනවා සමුදාචාර තණ්හාව කියලා. ඊට පස්සේ තණ්හාව වට්ටමූලික තණ්හාව විදිහට මේ සංසාර වර්තනයේට මූලික වන තණ්හාව විදිහටත් පවතිනවා. ඔබ ජීවත් වෙනකොට ඔබ රන් රිදී මිල මුදල් වලට කැමති, ගෙවල් දොරවල් වලට කැමති. මේ ආදී ලෙස ඔබේ ලෞකික ජීවිතය තුළ ඔබ තණ්හාව පවත්වනවා. ඒ වගේ මේ තණ්හාව පැවැත්වීම විතරක්ම නෙමෙයි වට්ටමූලික වශයෙන්ුත් අපි තණ්හාව පවත්වනවා. මේ ස්කන්ධයන්ට කරන තෘෂ්ණාව විදිහට තවත් විදිහකින් ගත්තොත් මේ කර්මයට යෙදෙන තණ්හාව විදිහට අපි ඒක විශේෂ වචනයකිනුත් හඳුන්වා ගන්න ලබනවා. තමයි නිකාන්ති තණ්හා කියලා. නිකාන්තියෙහි යෙදෙන තණ්හාව කියන එක. එතකොට මෙන්න මේ තණ්හාව තමයි බලවත් තෘෂ්ණාව තමයි සංසාර ප්‍රවෘත්තිය පිණිස හේතු වෙන්නේ. తත්‍ර తත්‍රාභිනන්දනා කියලා කියනවා. ඒ තන සතුටටපත් වෙන බවින් යුක්තයි මේ තණ්හාව. එතකොට තණ්හාව කියනකොට ඒ තන සතුට උපද්දවනකොට සතුට ඇති කරනකොට ඒ තන සතුට ඇති කිරීමේදී රූපාභිනන්දනා, සද්ධාභිනන්දනා, ගන්ධාභිනන්දනා, රසාභිනන්දනා, පොට්ටබ්බාභිනන්දනා කියලා අර දක්වපු විදිහට අපි රූපය අනුව ගිහිල්ලා සතුට වෙනවා. ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්මයන් අනුව සතුට වෙනවා. ජීවිතේ අපි සිද්ධ කරන්නේ දේවල්නේ. ලස්සන දේවල් දකින්න කැමතියි. මිහිරි ශබ්ද අහන්නට කැමතියි. හොඳ ගඳ සුවඳ ආග්‍රහණය කරන්නට, රස විඳින්නට. ඒ වගේම මිහිරි ස්පර්ශ ලැබෙනවට, සුව ස්පර්ශ ලැබෙනවට කැමතියි. එතකොට මේ අභිනන්දනය කරන ස්ථාන සැප වේදනාව අභිනන්දනය කරන ආකාරයන්. ඒ අභිනන්දනය කරන්නට පුළුවන් වෙන විදිහට තමයි අපි මේ වටපිටාව සකස් කරගන්නේ. වටපිටාව හදා ගන්නවා කියලා කියන්නේ ඔබ අද ජීවත් වෙන්නේ, ඔබවට පරිසරය සකස් කරගන්නේ අර ඔබට සතුට ගේන්න පුළුවන් දේවල් ළඟින් තියාගෙන, දුක ගේන්න පුළුවන් කියලා හිතන දේවල් ඈත් කරලා දාලා. මේකටනේ අපි මහන්සි වෙන්නේ. හොඳ ගෙයක් දොරක් හදාගන්න, යාන වාහනයක් අරගන්න. මේ විදිහට අපි ජීවත් වෙනකොට මහන්සි වෙනවා කියලා කියන්නේ අපි ආකල්ප ඇති කරගන්නවා කියන්නේ ධන ධාන්‍ය රැස් කරගන්න. අපි ඒ සතුට ගේන පැති තහවුරු කර ගැනීම සඳහා උත්සාහවත් වෙන එක. එතකොට ඒ තමයි තණ්හාවෙහි අපිට අද පවතින භූමිකාව. මේකෙන් කියන්නේ අපි ජීවත් වෙන්න උත්සාහවත් වෙන එක වැරදි, ගෙවල් දොරවල් හදන එක වැරදි, යාන වාහන ගන්න එක වැරදි කියලා නෙමෙයි. මෙතනදී කතා කරන්නේ මේ දේවල් පරිහරණය කිරීම පිළිබඳව නෙමෙයි. පරිහරණය කරන තැනක තෘෂ්ණා සංප්‍රයුක්ත භාවයෙන් තණ්හාවෙන් දැඩිව ඒ පිළිබඳව ඇලිලා පරිහරණය කරනවා කියන එක ගැනයි මේ කතා කරන්නේ. පරිහරණය කරන්න පුළුවන් ඇලෙන්නේ නැතුව කෙනෙකුට. හැබැයි ප්‍රශ්නේ තියෙන ඇලීම තුළ, තණ්හාව තුළ අපි හිතින් ඒක අල්ල ගන්න එක තුළ. එතකොට
අපිට පේනවා මේ තණ්හාව ඒ තන සතුටට පත් කරන බවින් යුක්තයි කියන එක. ඒකට තණ්හාවෙහි ස්වභාවය මේ විදිහට අපේ ලෞකික ජීවිතයේ ඒ තන සතුට කරනවා වගේම ඊළඟට තියෙන එහි භයානකම මුහුණුවර තමයි ස්කන්ධ පංචකය පිළිබඳව ඇති කරගන්න තණ්හාව කියන එක. ත්‍රිසංගත සතෙක් බලන්න ඒ සතා කොච්චර දුක් විඳත් ඒ සතා මරණයට බයයි. ඒ සතා මරණයට බයයි. දැන් සබ්බේ භායන්ති මච්චුනෝ කියලා කියන්නේ සියල්ලෝ මරණයට බයයි. එතකොට නරයික සත්වයෙක් ගන්නකො අපායේ ඉන්න සතෙක්. එයායි දුකට බයයි. එයාගේ මරණයට උත් බයයි. പ്രേත ලෝකයේ ඉන්න කෙනෙක් එයා දුකට බයයි, මරණයට බයයි. එතකොට ඒතන එයාට සතුට වෙන්න පුළුවන් නම් එතන හොඳයි. හැම වෙලාවකදීම ඔහු තණ්හා කරනවා මොකටද? තමායයි ගත්ත ස්කන්ධ පංචකයට. හැම වෙලාවකදීම තණ්හා කරනවා තමායයි ගත්ත ස්කන්ධ පංචකයට. ඒ ඇති කරගන්න තණ්හාව, ඒ ඇති කරගන්න උපාදානය, ස්කන්ධයන්ට යෙදෙන උපාදානය, නිකාන්ති තණ්හාව කියලා ඇති වෙන ඒ තණ්හාව නිසා තමයි ප්‍රතිසන්දි වශයෙන් අපි තැනකට යන්න පුළුවන්කම ගෙනල්ලා දෙන්නේ. නිකාන්ති වශයෙන් ඇති කරගන්න තණ්හාව තමයි අපිව ප්‍රතිසන්දි වශයෙන් යම් තැනකට පත් කරන්නේ. එතකොට මොන විදිහේ කර්ම නිමිත්තක් දෙන්නේ? සමහරවිට කර්ම නිමිති නෙමෙයි ගති නිමිතිත් වෙනවනේ. යන්න ඉන්න තැන්වල ගති නිමිති පහළ වෙනවා. එතකොට මරණාසන්න මොහොතේදී අකුසල් වැඩිපුර කරපු අයට සමහරවිට ගිනි දැල් පේනවා, යන්න ඉන්න තැන දර්ශනය වෙනවා. හොඳ කරපු අයට හොඳ තැනකට යන්න පුළුවන් තැන් දර්ශනය වෙනවා. හැබැයි මේ කර්ම නිමිති සහ ගති නිමිති ඉදිරිපත් වුණත් කොච්චර අර කර්ම නිමිත්ත අරමුණු කරගෙන ඒකට තණ්හාව යෙදෙනවමනේ. දුක ඇති තැනක උපදිනවා කියන එක දකින්න තිබුණත් අකුසල නිමිත්තට තණ්හා කරනවනේ. තණ්හාවක් නැතුව උපදින්නේ නැහනේ. තණ්හාව නිසා තමයි උපදින්නේ. එනිසා මේ ගේ හදන වඩුවා කියලා කියන්නේ තණ්හාවට. ඒ තැන මේ ගේ හදන වඩුවා දැන්. අද අපිට මේ ගෙයක් හදලා දීලා තියෙනවා. අපි මේ ගෙදර ඉන්නවා. මෙතන ඉවරුනහම තව ගෙයක් අපිට හදලා දෙනවා. කවුද මේ තණ්හාව නැමැති වඩුවා? ඒ නිසා තමයි ආයතින් පුනබ්භවාබිනිබ්බත්ති කියනකොට මත්තේහි පුනර්භවයේ පිණිස පවත්නා දේ. එතකොට මේ මොනවාද මත්තේහි පුනර්භවයේ පිණිස පවතින්නේ? අවිජ්ජා නීවරණාන. අවිද්‍යාව නැමැති නීවරණයෙන් ආවරණය වුණ අයට තණ්හා සංයෝජනානං තණ්හා නැමැති සංයෝජනයෙන් බැඳුණු අයට తත්‍ර తත්‍රා විනන්දනා ඒ තන සතුටු වෙන බවක් තිබෙනවා නම් අන්න ඒයින් තමයි පුනබ්භවාබිනිබ්බත්තිය තියෙන්නේ. කරුණු දෙකක් තියෙනවා. ඒ තමයි අවිජ්ජා නීවරණයෙන් ආවරණය වෙලාම තෘෂ්ණා නැමැති සංයෝජනයෙන් බැඳෙනවා. අවිජ්ජා නීවරණයෙන් ආවරණය වුණාම තෘෂ්ණාව නැමැති සංයෝජනයෙන් බැඳෙනවා. එතකොට ඒ අවිද්‍යාව නැමැති නීවරණයෙන් ආවරණය වෙලා තෘෂ්ණා නැමැති සංයෝජනයෙන් බැඳුනට පස්සේ පුනබ්භවාබිනිබ්බත්තිය වෙනවා කියන එක නතර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. පුනබ්භවාබිනිබ්බත්තිය නිතතින්ම සිද්ධ වෙන දෙයක්. එතකොට අවිද්‍යාව තමයි යථාර්ථය නොදන්නාකම කියලා කියන්නේ. අවිද්‍යාව කියලා කියන්නේ යථාර්ථය නොදන්නාකම. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ නොකරගත්තකම අවිද්‍යාවයි කියලා අපි අවිද්‍යාව හඳුනා ගන්නවා. එතකොට ඒ අවිද්‍යාව කියලා කියන්නේ අපි සංකත ධාතුව පිළිබඳව සංකත දුක්ඛ ධර්මයන් පිළිබඳව අපි තේරුම් අරගෙන නැහැ. ඒ සංකත දුක්ඛ ධර්මයන් පිළිබඳව තේරුම් ගත්තේ නැතිකම නිසා අපිට මේ සංකත ධර්මයන් තුළ පුද්ගල භාවයක් ගොඩනැගිලා තියෙනවා. සත්වය පුද්ගලයෝ වටින නොවටින වස්තුන් කියලා මේ දේවල් අපි අසුරු කරන බවින් යුක්තයි. අනේ ඒ නිසා තමයි අවිද්‍යාව කියන දේ මේකට උපස්තම්භක වෙන්නේ උපකාරී වන්නේ මේ තණ්හාව නැමැති සංයෝජනයෙන් බැඳෙන්නට. තෘෂ්ණාව පවතින්නේ කොහෙද? හැම වෙලාවකදීම හටගෙන නිරුද්ධ වෙන ධර්මයක් විශේෂයි නෙමෙයි. තෘෂ්ණාව පවතින්නේ හටගෙන නිරුද්ධ වෙන ධර්මයක් විශේෂයි නෙමෙයි. තෘෂ්ණාව පවතින්නේ කොහෙද? පිනතුනේ තෘෂ්ණාව පවතින්නේ සත්ව පුද්ගල ආත්ම භාවයේ මත. දෙයක් කෙනෙක් කියලා හමු වෙන තැන මත. රූපය කියලා හම්බ වෙන තැනක රූපයේ හට ගැනීම වැයවීම දක්නා තැනක තණ්හා කරන්නට වටිනා වස්තුවක් හම්බ වෙන්නේ නැහැ. තණ්හා කරන්නට නොවටිනා දෙයක් හම්බ වෙන්නේ නැහැ.
වටිනා වස්තුවක් නොවටිනා දෙයක් හම්බ වෙන්නේ නැතිකම නිසා තමයි මිදෙන්නට පුළුවන්කම තියෙන්නේ. තණ්හාව යෙදෙනවා නම් යෙදෙන්නෙම අර ඒ ධර්මයේ පිළිබඳව නොදන්නාකම නිසා. ධර්මය කියලා කියන්නේ භූත වූ ස්වභාවය පිළිබඳව ඌ පරිදි ස්වභාවය පිළිබඳව නොදන්නාකම නිසා එතන පවත්වන වැරදි මානසිකාරයක් මත තමයි අපිට ඒ තණ්හාව ඇති කරලා දෙන්නේ. ඒකයි අවිද්‍යාව තමයි පදනම හදලා දෙන්නේ. ඇත්ත පෙන්නලා දෙන්නේ නැහැ. අවිද්‍යාවෙන් දෙකක් කරනවනේ කරුණු. මොනවද කරන්නේ? බොරුව පෙන්නනවා එක පැත්තකින්. ඇත්ත වසා දමනවා. එක පැත්තකින් මොකද කරන්නේ? පවත්නා යථා ස්වභාවය ඇත්ත වහලා දානවා. අනිත් පැත්තෙන් මොකද කරන්නේ? බොරුවක් නිර්මාණය කරලා පෙන්නනවා. මේ තමයි අවිද්‍යාවේ තියෙන ස්වභාවය. ඇත්ත වහලා බොරුවක් පෙන්නලා තියෙනවා. ස්කන්ධයන්ගේ හටගෙන නිරුද්ධ වෙන ලක්ෂණය නොපෙන්වා ඒ ස්කන්ධ ටික කෙනෙක් කියලා පෙන්නලා දීලා තියෙනවා. පවතින රූපයක් කියලා ඒ ස්කන්ධ ටික මත විඥාණයට පිහිටන්නට පුළුවන් විදිහට ස්ථිතියක් බවට එකපත් කරලා තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට එහි සත්පුද්ගල භාවයෙන් අපි පැවැත්ම හදා ගන්නකොට පින්නතුනේ අන්න ඒ සත්පුද්ගල භාවයේ මත තමයි තෘෂ්ණා නැමැති සංයෝජනය අපි පවත්න්නේ. ඒකයි අවිජ්ජා නීවරණානං සත්තානං කියලා කිව්වේ. සත්වෙන්ගේ අවිද්‍යාව නැමැති නීවරණය නිසා. තණ්හා සංයෝජනානං කියලා කියනවා තෘෂ්ණාව නැමැති බැඳුම නිසා. එතකොට අවිද්‍යාව නැමැති නීවරණයෙන් තෘෂ්ණාව නැමැති සංයෝජනයෙන් බැඳුනට පස්සේ ආයතින් පුනබ්භවාබිනිබ්බති. මත්තේහි පුනර්භවාබිනිබ්බතියක් තියෙනවා. ඒ කෙනාට උපදින්න පුළුවන් හේතු තියෙනවා. හේතු දුරු කළා නැහැ. උපදින්නට අවශ්‍ය වෙන ප්‍රතිසන්දිය පිණිස යන ප්‍රතිසන්දිය පිණිස පත්වන හේතු ටික ඔහු සතුව තියෙනවා. එතකොට අන්න ඒ නිසා ඒ සංසාර වර්තනය පේනවා. සංසාර වර්තනය පේන අවිද්‍යාව තණ්හාව කියන ටික තියෙනවා නම් සංසාර වර්තනය තියෙනවා. සසර පැවැත්මක් පේනවා. මේ විදිහට සරියුත්තරුන් වහන්සේ පැහැදිලි කළාම මත්තේහි කොට්ටිත තෙරුන් වහන්සේ නැවත ප්‍රශ්නයක් අහනවා. කතම් පනවසෝ ආයතින් පුනබ්භවාබිනිබ්බති නහෝති. එවත්නි ඒ පුනබ්භවාබිනිබ්බතිය සිදු නොවන්නේ කොහොමද? කතම් පනවසෝ ආයතින් පුනබ්භවාබිනිබ්බති නහෝති. පුනබ්භවාබිනිබ්බතිය නොවෙන්නේ කොහොමද කියලා විවට්ටයට අහනවා. දැන් ඉස්සෙල්ලා ඇහුවේ වට්ටයට. ඒ කියන්නේ වට්ටයට කියන්නේ සසර පැවැත්ම සිද්ධ වන ආකාරය පිළිබඳව. දැන් විවට්ටයට අහනවා සසර පැවැත්ම සිදු නොවන්නේ කොහොමද එනම්? දැන් සසර පැවැත්ම සිදු නොවන ආකාරය පිළිබඳව පැහැදිලි කරනවා. කොහොමද? අවිජ්ජා විරාගාකෝ අවසෝ විජ්ජුප්පාදා. අවිජ්ජා විරාගා අවිද්‍යාවගේ විරාගයෙන් විජ්ජුප්පාදා විද්‍යාවගේ උත්පාදයෙන් විද්‍යාවගේ පහළවීමෙන් තණ්හා නිරෝධා තෘෂ්ණාවගේ නිරෝධයෙන් තණ්හාව නැති කළා දාලා එවං ආයතින් පුනබ්භවාබිනිබ්බති හෝති. එවං ආයතින් පුනබ්භවාබිනිබ්බති හෝති. මේ විදිහට ආයතින් පුනබ්භවාබිනිබ්බතිය සිද්ධ වෙනවා. මත්තේ පුනබ්භවාබිනිබ්බතිය කියන දේ නැහොති සිද්ධ වෙන්නේ නැහැ. එතකොට අවිජ්ජා විරාගාකෝ අවසෝ විජ්ජා උප්පාදා. එතකොට අවිද්‍යාවගේ විරාගයෙන් විද්‍යාවගේ උත්පාදයෙන් විජ්ජුප්පාදා කියලා කියනවා විද්‍යාවගේ උත්පාදේ කියන එක. එතකොට අවිජ්ජා විරාගාකෝ අවසෝ විජ්ජුප්පාදා විද්‍යාවගේ උත්පාදයෙන්. ඒ වගේම තණ්හා නිරෝධා තෘෂ්ණාවගේ නිරෝධයෙන් එවං පුනබ්භවාබිනිබ්බති නහොති. මෙන්න මේ විදිහට පුනබ්භවාබිනිබ්බතිය සිද්ධවන්නේ නැහැ. මෙන්න මේ විදිහට පුනබ්භවාබිනිබ්බතිය සිද්ධවන්නේ නැහැ. එතකොට විවට්ටයට කරුණු කියනවා අවිද්‍යාවගේ විරාගයෙන් අවිද්‍යාවගේ නැති කිරීමෙන් විජ්ජුප්පාදා විද්‍යාවගේ උත්පාදයෙන් අවිද්‍යාවගේ නිරෝධයම විද්‍යාවගේ උත්පාදයයි. යම් තැනක ආලෝකයක් දැල්ලනකොට අඳුරෙහි දුරු කිරීමම ආලෝකයේහි ඉපදීමම අඳුරෙහි දුරු කිරීමයි. ඒ වගේ විද්‍යාවෙහි උත්පාදයේ තියෙනවා නම් විද්‍යාවෙහි උත්පාදයම අවිද්‍යාවෙහි නිරෝධයයි. එතකොට යම් තැනක අවිද්‍යාව නිරුද්ධ වෙනකොට එතන දකින්නේ මොකද්ද? යථාභූත දර්ශනයක්. ඒ කියන්නේ ඌ පරිදි ධර්මතා පිළිබඳව අවබෝධ කර ගැනීමකුයි එතන අපට දකින්නට පුළුවන්කම තියෙන්නේ.
ඒකට ඌ පරිදි ධර්මතා ටික අපි දකිනකොට අපිට පේනවා සුද්ධ වූ ධර්ම සම්තතියක හට ගැනීම සහ සුද්ධ වූ ධර්ම සම්තතියක වැයවීම කියන දේ. සුද්ධ වූ ධර්ම සම්තතියක හට ගැනීමත් සුද්ධ වූ ධර්ම සම්තතියක වැයවීමත් කියන එක අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. මේ හට ගැනීම සහ වැයවීම දකිනකොට ඒ තැනක තණ්හාවගේ පැවැත්මට විශයක් හමුවන්නේ නැහැ. තෘෂ්ණාවගේ පැවැත්මට තැනක් හම්බ වෙන්නේ නැහැ. තෘෂ්ණාවගේ පැවැත්මට තැනක් හමු නොවන නිසා තමයි අපිට එතනින් මිදෙන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ කියන්නේ එවන් ආයතින් පුනබ්භවාබිනිබ්බති නොහෝති කියලා කියන්නේ මේ විදිහට සිද්ධ කළොත් තමයි නැවත මත්ෙහි අබිනිබ්බතියක් සිද්ධ නොවන්නේ. කොහොමද? විද්‍යාව උපදෝ ගැනීමෙන්, අවිද්‍යාවෙහි විරාගයෙන්, තෘෂ්ණාවගේ නිරෝධයෙන්. තෘෂ්ණාව නැති කරන්න පුළුවන්කම තියෙන්නේ අවිද්‍යාව ප්‍රහාණය කළොත්. අවිද්‍යාව ප්‍රහාණය කරනවා කියන එකෙන් සිද්ධ වෙන්නෙම තෘෂ්ණාවට පැවැත්මක් නැතිවීමෙන්. ඒ නිසා අවිද්‍යාව කියන දේ මූලික හේතුව මේ අවිද්‍යාව දුරු කරනවා. විද්‍යාව උත්පාදනය වෙනකොට තෘෂ්ණාවේ පැවැත්මට විශයක් හමුවන්නේ නැහැ. අන්න ඒ විදිහට තමයි මත්ෙහි නූපදීම සඳහා කටයුතු කළ හැක්කේ. මත්ෙහි උපදින්නේ නැතුව ඉන්නට අපට පුළුවන්කම තියෙන අන්න ඒ විදිහට. අය ප්‍රතිසන්දියක් නොලැබෙන විදිහට වාසය කරන්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට මේ ප්‍රශ්නය විමසුවාට පස්සේ දැන් එකක් විමසුවේ වටේ පැත්තට කොහොමද සසර පැවැත්ම වෙන්නේ කියලා, අනිත් එකෙන් අහනවා විවට්ටේ පැත්තට කොහොමද සසර පැවැත්මක් සිද්ධ නොවන්නේ කියලා. ඊට පස්සේ මත්ෙහි නැවත ප්‍රශ්නයක් අහනවා. ඒ විදිහට අහලා අපි වැඩි කාලයක් ගත්තේ නැහැ ඒ කරුණ පැහැදිලි කරන්නට. මොකද මීට පෙරත් ඒ කරුණ පිළිබඳව විවිධ ආකාරයන්ගෙන් පැහැදිලි කර තිබෙන නිසා. ඊට පස්සේ නැවත අහනවා මත්ෙහි ප්‍රශ්නයක් විදිහට පඨමං ආවසෝ ඥානං කතංගිකන්ති. ඇවැත්නි පළවෙනි ධානය කතංගිකන්ති අංග කීයකින් යුක්තද? ඇවැත්නි පළවෙනි ධානය අංග කීයකින් යුක්තද? එතකොට සරියුත්තරුන් වහන්සේ ඊට පිළිතුරු ලබා දෙනවා. පඨමං කෝ ආවසෝ ඥානං පංචාංගිකං. ඇවැත්නි පළවෙනි ධානය පංචාංගිකං අංග 5කින් යුක්තයි. පළවෙනි ධානය අංග 5කින් යුක්තයි. මොනවද? ඉදහවසෝ පඨමං ඥානං සමාපන්නස්ස බික්ඛුනෝ. මේ ශාසනයේ පළවෙනි ධානයේට සමාපන්නස්ස බික්ඛුනෝ සමවැදුණු මහණගේ විතක්කෝච වත්තති විතර්කය පවතිනවා. ඒ වගේම විචාරෝච විචාරයේ පවතිනවා. විතක්කේ පවතිනවා, විචාරයේ පවතිනවා. ප්‍රීතිය පවතිනවා. ඒ වගේම සුඛංච සුඛේ පවතිනවා. චිත්තේකාග්‍රතාච සිතෙහි ඒකාග්‍රතාවයේ පවතිනවා. එතකොට මේ කියන අංගයන් පවතිනවා. එතකොට පඨමං කෝ අවසෝ ඥානං එවං පංචාංගිකන්ති. එතකොට ඇවැත්නි පළවෙනි ධානය මෙන්න මේ විදිහට පංචාංගිකයි කියලා දේශනා කරනවා. දැන් කොට්ටිත තෙරුන් වහන්සේ ඇයි මේ ප්‍රශ්නය මේ විදිහට විමසන්නට යෙදුනේ? කොට්ටිත තෙරුන් වහන්සේ මේ ධාන පිළිබඳව මේ ප්‍රශ්නය මේ විදිහට විමසන්නට යෙදුනේම මේ දැන් උබතෝ භාග විමුක්ත වුණ රහතන් වහන්සේ. උබතෝ භාග විමුක්ත වුණ රහතන් වහන්සේ. එතකොට උන්වහන්සේ චේතෝ විමුක්ති සහ ප්‍රඥා විමුක්ති කියන මේ දෙපැත්තකින්ම මිදීම උපදවගත් උතුමන් වහන්සේ නමක්. එතකොට උන්වහන්සේ සමාපත්තීන්ට සමවදින්නට පුළුවන්කම තියෙනවා. ධ්‍යාන සමාපත්තීන් උපදවලා තිබෙන නිසා. ඒ වගේම ප්‍රඥා විමුක්තියෙන් මිදී පවතිනවා. නිසා උබතෝ භාග විමුක්තයි කියලා කියනවා. උබතෝ භාග භික්ෂුන් වහන්සේට කාලෙන් කාලයට නිරෝධ සමාපත්තියට සමවදින්නට පුළුවන්කම තියෙනවා. නිරෝධ සමාපත්තියට සමවැදීමේදී ප්‍රථම ධානය ඇසුරු කරගෙන ඒකට කියනවා නිරෝධ පාදකව ප්‍රථම ධානයට සමවදිනවා කියලා. නිරෝධ පාදකව ප්‍රථම ධානයට සමවැදීම සිද්ධ කරනවා. අන්නේ නිරෝධ පාදකව ප්‍රථම ධානයට සමවැදීම පිළිබඳව විමසනවායයි කියලා තමයි කොට්ටිත තෙරුන් වහන්සේ සරියුත්තරුන් වහන්සේගෙන් මේ ප්‍රශ්නය විමසන්නේ. එතකොට තමයි සරියුත්තරුන් වහන්සේ ඉදහවසෝ ඇවැත්නි මේ ශාසනයෙහි බික්කු. මේ ශාසනයෙහි යම් කිසි භික්ෂුවක් නැතිනම් මේ ශාසනයෙහි යම් කිසි කෙනෙක් පඨම ඥානං සමාපන්නස්ස බික්ඛුනෝ ප්‍රථම ධානයේට සමවැදුණු මහණෝගේ මේ අංග පහක් දකින්නට පුළුවන්කම තිබෙනවා.
පළවෙනි ධ්‍යානෙට. දැන් බාහිර ශාසනයක වුණත් මේ අංග පහ අපට දකින්නට පුළුවන්කම තියෙන ධ්‍යානයක. ඒතකොට ධ්‍යානසිත පසකින් තිබේවා කාමාවචර කුසල්සිතක පවා මේ අංග පහ දකින්නට පුළුවන්කම තියෙනවා. පංචාංගික ඥානං හෝති කියලා. පංචාංගික ඥාන ලක්ෂණ ඒ කාමාවචර සෝමනස්සසාගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික කුසල්සිතෙත් යෙදෙනවා. හැබැයි මෙතනදී අහන්නේ මේ නිරෝධ පාදක කරගෙන ප්‍රථම ධ්‍යානයේ පිළිබඳවයි මේ ප්‍රශ්නේ විමසන්නේ. නිරෝධ පාදක වූ ප්‍රථම ධ්‍යානයේ පිළිබඳව ප්‍රශ්නේ විමසන්නේ. ඒ නිසා තමයි මේ ශාසනයේ පළවෙනි ධ්‍යානට සමවදුන භික්ෂුන් වහන්සේගේ ඒ සිතෙහි විතක්කෝච වත්තති විතර්කය පවතිනවා විචාරෝච විචාරයේ පවතිනවා ප්‍රීති සුඛ චිත්තස ඒකග්ගතා කියන මේ සිතෙහි ඒකාග්‍රතාවයයි කියන මේ පංචාංගික ලක්ෂණයන් දකින්නට තිබෙනවා කියලා පිළිතුරු ලබා දෙන්නේ. එතකොට මේ විදිහට පිළිතුරු දුන්නාම පඨමං පනාවසෝ ඥානං කතංග විප්පහීනං කතංග සමන්නාගතන්ති. එතකොට අහනවා පඨමං පනාවසෝ ඥානං එවත්නි මේ පළවෙනි ධ්‍යානය කතංග විප්පහීනං එතකොට අංග කීයකින් විප්‍රහීනද? පළවෙනි ධ්‍යානය ඇතුලේ අංග කීයක් නැද්ද? ඒ වගේම කතංග සමන්නාගතන්ති. කතංග සමන්නාගතන්ති. එතකොට අංග කීයකින් සමන්නාගතද? පළවෙනි ධ්‍යානය ඇතුලේ අංග කීයක් නැතිද? අංග කීයකින් සමන්නාගතද මේ ධ්‍යානය කියන එක? ඒ කියන්නේ අංග කීයක් මේකේ තියෙනවද? අංග කීයක් නැද්ද කියලා අහනවා. එතකොට සරියුත්තරුන් වහන්සේ මේ ප්‍රශ්නයට පිළිතුරු දෙනවා. පඨමංකෝ අවසෝ ඥානං එවත්නි මේ පළවෙනි ධ්‍යානය පංචංග විප්‍රහීන. පළවෙනි ධ්‍යානය අංග පහකින් විප්‍රහීනවයි පවතින්නේ. පළවෙනි ධ්‍යානය අංග පහකින් විප්‍රහීනයි. ඒ කියන්නේ ධ්‍යානය ඇතුළත අංග පහක් දකින්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. එතකොට මොනවද ඒ අංග පහ අපිට දකින්නට නැති අංග පහ මොනවද? ඉදහවසෝ පඨමඥානං සමාපන්නස්ස බික්ඛුනෝ මේ ශාසනයේ පළවෙනි ධ්‍යානයට සමවැදුනා වූ භික්ෂුන් වහන්සේගේ කාමච්ඡන්தோ පහිනෝ උන්වහන්සේට කාමච්ඡන්දේ ප්‍රහීනයි. කාමච්ඡන්දේ ප්‍රහීනයි. උන්වහන්සේට කාමච්ඡන්දේ දුරු කරලා තියෙනවා. ව්‍යාපාදෝ පහිනෝ හෝති ව්‍යාපාදය ප්‍රහීනයි. තීන මිද්දම් පහිනං හෝති තීන මිද්දය ප්‍රහීන කළා. උද්ධච්ච කුක්කුච්චම් පහිනං හෝති උද්ධච්ච කුක්කුච්චේ ප්‍රහීන කළා. ඒ වගේම විචිකිච්ඡා පහිනා හෝති විචිකිච්ඡාව ප්‍රහීන කළා. විතක්කෝච වත්තති. එතකොට විතර්කය නමුත් එතන පවතිනවා. විචාරයේ පවතිනවා. මේ විදිහට පවත්නා අංග පහක් තිබෙනවා. විප්‍රහීන වුණ අංග පහක් තියෙනවා. එතකොට මොනවද මේ විප්‍රහීන වුණ අංග පහ බවට පත්වන්නේ? කාමච්ඡන්දාදී නීවරණ පංචකය. නීවරණ පහ. එතකොට මේ සමාපත්තියට පළවෙනි ධ්‍යානයට සමවදින කෙනෙකුට ඒ කාමච්ඡන්දේහි පැවැත්මක් නැහැ. වෙනතුනේ මේ ලෞකික සමාපත්තියකට සමවැදුනද ඒ සිතෙහි කාමච්ඡන්දේ දකින්නට පුළුවන් කමක් නැහැ. ඒ කාමච්ඡන්දේ දකින්නට පුළුවන් කමක් නැත්තේ නීවරණයන්ගෙන් මිදුණු වෝදාහණයටපත් වුන සිතකින් තමයි ධානය ලබන්නේ. නීවරණයන්ගෙන් පිරිසිදු වුණ සිතකින් තමයි ධානය උපදවන්නේ. කාමච්ඡන්දයෙන් කිලුටු වුණ සිතකට ධාන උපදවන්නට ලබන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. දැන් ධාන පිළිබඳව අද සමාජය තුළ පවතිනවා බොහොම බලවත් මිත්‍යාවන් පවතිනවා. ඒ මිත්‍යාවන් ඇතුලේ ගොඩක් කතා කරන්නේ ධාන ලබා ගැනීම පිළිබඳව මේ විවිධ ස්වරූපයෙන් ධාන අදිෂ්ඨාන කර ගැනීම පිළිබඳව. දැන් මම ප්‍රථම ධානයට සම්වදිමි කියලා ධාන අදිෂ්ඨාන කරනවා සමහර ඇත්තෝ. ඒ වගේම සමහරව භාවනා කරලා දැන් හරි විතර්කයේ තියෙනවා, හරි ਵਿਚාරයේ තියෙනවා. මේ විදිහට එහි අංග ටික සම්මර්ෂණය කරනවා. අංග ටික සම්මර්ෂණය කරලා මේක දැන් මෙතන තියෙනවානේ කියලා හිතාගෙන මම පළවෙනි ධ්‍යානයේ ඉන්නවා කියලා කල්පනා කරනවා. පින්නතුනේ මේ අංග සම්මර්ෂණය තුළින් මේක දකින්නේ මේ පළවෙනි ධ්‍යානයේ පාදක කරගෙන නිරෝධ සමාපත්තියට සමවදින අනාගාමී ආර්යයන් වහන්සේ නමක් හරි රහතන් වහන්සේ නමක් විසින් හරි. එතකොට මේ අංග පාදක කරගෙන ඒ සමාපත්තියට සමවදින්නට එතකොට උන්වහන්සේට පුළුවන්කම තියෙනවා. එහෙම නැත්නම් මේ සාමාන්‍ය රූපාවචර ධානයක්වත් නැති පුද්ගලයෙකුට
හිතේ පවත්නා විතර්කය මේ ਵਿਚාරය මේ විදිහට හඳුනා ගන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. අර පටිභාග නිමිත්ත ආශ්‍රය කරගෙන තමයි රූපාවචර ධානයකට සමවදින කෙනෙකුට පවා ඒ විතක්ක ਵਿਚාරාදී ධර්මයන් පිළිබඳව තේරුම් ගන්නට පුළුවන්කම තිබෙන්නේ. ඉතින් ඒක ඊටාම සියුම් දෙයක් ඒක තේරුම් ගන්නට යනකොට මොකද සිතෙහි තිබෙන ගති විශේෂයක්, ලක්ෂණ විශේෂයක් තේරුම් ගන්නවා කියන එක මේ පහසුවෙන් කෙනෙකුට කරන්නට පුළුවන් දෙයක් නෙමෙයි. හැබැයි අවාසනාවකට කරුණ බොහෝ දෙනෙක් අද මේ ලාභයට ධානය හොයාගෙන යන්නට ගිහිල්ලා අර ලක්ෂණ ටික කියලා මොකක් හරි හිතේ තියෙන වෙන ඒ වගේ දෙයක් පෙන්වුවට පස්සේ ඒක ධානය කියලා හිතාගෙන රැවටිලා ඒක පස්සේ දුවනවා. ඊට පස්සේ සමහර වෙලාවට මේ ප්‍රථම ධානය ලබලා ප්‍රථම ධානයට සමවදින උදේහව හැබැයි මේ ගේ ගෙදර වාසය කරන්නේ මත්පැන් පානය කරනවා මිල මුදල් හම්බ කරගෙන තණ්හාවෙන් ඒවත් එක්ක වාසය කරනවා මේ විදිහට ජීවිතේ ඒ දේවලුත් භුක්ති විඳගෙන කාමේනුත් භුක්ති විඳගෙන ධානත් ලබාගෙන ඉන්න පිරිස ඕනෑ තරම් ඉන්නවා. සමහර චතුත්ථ ධානයට සමවදිනවා. මේ විදිහට මිත්‍යා ධාන කියලා හිතාගත්ත මනෝ විකාර වලටපත් වෙලා මට මේක තියනවා කියලා හිතාගෙන ඉන්නවා. ඒක හරියට මේ සමහර වෙලාවට ලෝකේ මානසික රෝගීන් ඉන්නවා. මානසික රෝගීන් ඒ අය Tamanට නැති දේ ඇති හැටියට කල්පනා කරනවා. සමහරට කෙනෙකුට හිතෙන්නට පුළුවන් මම මේ රටේ ජනාධිපති, මම මේ රටේ අගමැති, මම මේ රටේ ආරක්ෂක ඇමති. මේ වගේ නොඑක් විදිහට එක එක්කෙනාට හිතෙන්නට පුළුවන්කම තියෙනවා. සමහරව අන්න ඒ විදිහට මේ මාර්ගඵල සහ ධාන පිළිබඳව කල්පනා කරනවා. ඒ தત્ත්වේ නැතුව ඒ தત્ත්වේ මා තුළ විද්‍යමානයි කියලා හිතාගෙන ඒ බඳු මට්ටමින් හැසිරෙන්නට උත්සාහවත් වෙනවා. පිනතුනේ ඒක ඇත්තටම මානසික ව්‍යාධි තත්ත්වයක් ඒක. ඒක මේ නොදන්නාකම නිසා හදාගත්ත දෙයක් තව පැත්තකින්. එතකොට කෙනෙක් අදිමාණයෙන් ඉන්නවා, තව කෙනෙක් ඒකේ ඇත්තටම මානසික ව්‍යාධීන් උපදවගත්තා ඉන්නවා. ඒ නිසා ඔබ මේ වැරදි මට්ටම් වලින් ධාන වලට පත්වන්නට එපා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ක්‍රමවේදයක් තියෙනවා. ඒක මේ ශාසනයේ ක්‍රමයට උපදවන විදිහක් තියෙනවා. ඒ ධානය මේ ශාසනයේ ක්‍රමයට ලබන්න. එතකොට තමයි අපට පුළුවන්කම තියෙන ඔබතෝ භාග විමුක්ත භාවය උපදව ගන්නට. එහෙම නැතුව ඒක නිකම්ම මේ ගිහි ගෙදර ඉඳලත් මේ ධාන උපදෝගෙන ඔහේ වාසය කරන බවක් නෙමෙයි තියෙන විවිච්ඡේව කාමේහි කාමයන්ගෙන් වෙන්ව අකුසලයන්ගෙන් වෙන්ව තමයි මේ ධාන උපදවන්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට ඒක අර කාම භෝගීව එබඳු මාර්ගයක ගිහිල්ලා ඒකේ ප්‍රතිඵල ලබන්නට පුළුවන්කම ඇත්තේ නැහැ. යම් කිසි කෙනෙක් සෝතාපට්ටි ඵලයටපත් වෙනවා නම් එයත් ප්‍රථම ධාන සහිතව තමයි සෝතාපට්ටි ඵලයටපත් වන්නේ. හැබැයි මරණකම්ම ධානයේ තියනවා කියලා එකක් වෙන්නේ නැහැ. ඒ සිතෙන් පස්සේ ඊට පසු අවස්ථාවලදී ඒ ධාන චිත්තය නැතුව එයාට සාමාන්‍ය පරිදි සිත් පහළ වීම සිද්ධ වෙනවා. එතකොට නමුත් අර මාර්ගඵල මට්ටමේ සිතක් උපදිනකොට අර ධාන මට්ටමේ චිත්තෝත්පාද චිත්ත ඒකාග්‍රතාවයක් සහිතව තමයි එය උපදින්නේ. ඒ නිසා තමයි ඒ සිත් පිළිබඳව විස්තර කරනකොට ප්‍රථම ධාන සහිත සෝවාන් මාර්ගසිත, ප්‍රථම ධාන සහිත සෝතාපට්ටි ඵලසිත ආදී ලෙස ඒ සිත් පිළිබඳව විග්‍රහ වන ආකාරය අපට දකින්නට පුළුවන්කම තියෙන්නේ. පින්නතනේ දැන් මේ විදිහට අපට පුළුවන්කම තියෙනවා මේ කරුණ පැහැදිලි කරගන්නට මේ ශාසනය එතකොට ධානලාභීෙක් වුණත් එයාගේ ස්වභාවය තමයි මේ ධර්මයන්ගෙන් නැතිනම් මේ නීවරණ ධර්මයන්ගෙන් තමන්ගේ මනස දුරු කරගත්ත ස්වභාවය. එතකොට නීවරණ ධර්මයන්ගෙන් තමන්ගේ මනස දුරු කරගත්තාය කියලා කියනකොට අපිට පුළුවන්කම තියනවා නීවරණ දුරු කරගන්නට අවස්ථා දෙකකදී තමයි සමුච්ඡේද සහ විස්කම්බන වශයෙන් ඇති කරගනු ලබන ප්‍රහාණයන් කියලා කියන්නේ. එතකොට විස්කම්බන ප්‍රහාණයක තියෙන ස්වභාවය තමයි නැවත පසු අවස්ථාවකදී අපි වඩන සිත දුර්වල වූ සැනින් ඒ නැවත ඉස්මතු වන්නට පුළුවන්කම තියෙනවා. සමුච්ඡේද ප්‍රහාණය කියලා කියන්නේ ඒක සහ මුලින්ම දුරු කරගත්ත බවක්. එතකොට දැන් මෙතන ඔබතෝ භාග විමුක්ත භික්ෂුවගේ කාලෙන් කාලයට නිරෝධ සමාපත්තියට සමවැදීමේදී නිරෝධයේ පාදක කරගෙන ඒ පවත්නා ප්‍රථම ධානයේ පිළිබඳව විමසීම නම් සිද්ධ කරන්නේ මෙතනදී ඒ නිරෝධ සමාපත්තියට සමවදින්නට පුළුවන් උතුමන් වහන්සේ බවට පත් වෙන්නේ අනාගාමී ආර්යයන් වහන්සේ හෝ රහතන් වහන්සේ.
එතකොට මේ චිත්තෝත්පාදයේදී අපි එතකොට මේ අවස්ථාවේදී නැතිනම් මේ ධ්‍යානය පිළිබඳව කතා කරනකොට පංචාංගික විප්පහීන භාවය ගැන කතා කරන්නේ සමුච්ඡේද වශයෙන් සිද්ධ වූ විප්පහීන භාවයක්. සමුච්ඡේද වශයෙන් කියන්නේ සහ මුලින්ම කාමච්ඡන්දේ නැහැ. ව්‍යාපාදේ නැහැ. තීන මිද්දේ නැහැ. උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා මේ කියන නීවරණ ධර්මයන්ගේ පැවැත්ම සහ මුලින් මෙතන නැහැ. එතකොට අන්න ඒ ආකාරයට බඳු අවස්ථාවකදී ඒ උතුමන් වහන්සේගේ සිතෙහි පංචාංගික විප්පහීන උන සමාධියක් තමයි තියෙන්නේ. ප්‍රථම ධානයේ පංචාංගික විප්පහීනයි. අංග පහක් ප්‍රථම ධාන සිතේ නෑ මොනවාද? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියන මේ නීවරණ ධර්ම දකින්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ වගේම විතක්කෝච වත්තති විතර්කය පවතිනවා. විතක්කෝච වත්තති විතර්කය පවතිනවා. ඒ වගේම විචාරෝච විතර්කයේ වගේම විචාරයේ පවතිනවා. ඒ වගේම පීතිච ප්‍රීතිය පවතිනවා. ඒ වගේම සුඛංච සැපේ පවතිනවා. චිත්තස්ස ඒකාග්‍රතාච සිතෙහි පවත්නා ඒකාග්‍රතාවය පවතිනවා. අර කියපු කලින් අපි පැහැදිලි කරගත්ත පංචාංගික සමන්නාගත බවකින් යුක්තයි. එතකොට කතංග විප්‍රහීනං කියලා අහනකොට අංග කීයකින් ප්‍රථම ධානයේ විප්‍රහීනද කියලා අහනකොට අංග පහක් නැති වෙලා තියෙනවා. අංග පහක් උපදෝගෙන තියෙනවා. එතකොට ඒ තමයි ධාන අංග පහ කියලා කියන්නේ. එතකොට විතක්කෝති ආදිසු විතක්කය කියලා කියන ආදී තැන්වලදී අබිනිරෝපණ ලක්ෂණෝ විතක්කෝ. අබිනිරෝපණ ලක්ෂණය තමයි විතර්කයේ ස්වභාවය. එයටම හිත ඔසවා නංවා තබන එක තමයි විතර්කණයේ තිබෙන ස්වභාවය. අබිනිරෝපණ ලක්ෂණෝ විතක්කෝ කියන්නේ නිසා. විතර්කයේ හැම වෙලාවකදීම අබිනිරෝපණ ලක්ෂණයෙන් යුක්තයි. ඒ වගේම අනුමජ්ජන ලක්ෂණෝ විචාරෝ අනුමජ්ජන ලක්ෂණය එහි පරිමැදීම් සහගත ස්වභාවය එහි පවත්නා ස්වභාවය තමයි විචාරයේ හිතෙන ස්වභාවය. විතර්කයේ යනු යමක් ග්‍රහණය කර ගැනීම නම් විචාරයේ යනු ඒ පරිමැදීමයි. ඒ වගේ අරමුණෙහි නැංවීම කියන දේ නම් විතර්කයේ තිබෙන ස්වභාවය විචාරයේ ස්වභාවය තමයි නංවන ලද අරමුණෙහි හැසිරීම කියන එක. එතකොට ප්‍රථම ධානයක් කෙනෙක් උපදවනු ලබන්නේ අර කාමසහගත සංඥා මනසිකාරයන් යටපත් කොට එය මැඩ පවත්වා එය අතික්‍රමණය කොට උපදවන දෙයක් විදිහට. එතකොට ඒ අතික්‍රමණය කොට මේ ඉපදවීම සඳහා පාදක කරගනු ලබනවා යම්කිසි නිමිත්තක්. යම්කිසි නිමිත්තක්. එතකොට අපි සමත වශයෙන් කතා කළොත් සමත වශයෙන් බැලීමේදී අපි යම්කිසි සමත නිමිත්තක් ඒ සඳහා ප්‍රයෝගික කරගන්න ලබන අපි කියනවා අර්පණාවහ කර්මස්ථාන කියලා. අර්පණා සමාධියෙන් උපදවන කමඨහන් කියලා. උදාහරණයක් හැටියට අපි ගමුකෝ කසින මණ්ඩලයක්. ඒක කසින මණ්ඩලයක් දිහා බලාගෙන කෙනෙක් පරිකර්ම උපචාර පරිකර්මයන් සිද්ධ කරලා ඒකේනා ඒ නිමිත්ත උපුටා තමන්ගේ හිතට අරගෙන උපුටාගත්ත නිමිත්ත නැවත නැවත පරිකර්ම කිරීමේදී පටිභාග නිමිත්ත උපදෝගෙන මේ විදිහට මේ ධානයේ දක්වා තමන්ගේ හිත වඩන ක්‍රමයක් තියෙනවා. එතකොට මේ පටිභාග නිමිත්තෙහි සිත එකඟ කිරීම විදිහට තමයි එයාට අර්පණා වීතියෙන් උපදවන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ කියන්නේ ධානය උපදවන්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට එහි අරමුණ නැවත නැවත ඒ අරමුණ තුළම සිත පවත්වන බව ඒ අරමුණෙහිම සිත ඔසවා තබන ලක්ෂණය පවතිනවා. මොකෙන්ද? විතර්කය මගින්. විතර්කය මගින්. ඒ අරමුණෙහිම හැසිරීම කියන දේ සිද්ධ කරනවා විචාරය තුලින්. ඒකයි අබිනිරෝපණ ලක්ෂණෝ විතක්කෝ කියලා කිව්වේ. විතර්කයේ හැම වෙලාවකදීම අබිනිරෝපණ ලක්ෂණයෙන් යුක්තයි. ඒ වගේම අනුමජ්ජන ලක්ෂණෝ විචාරෝ කිව්වේ අනුමජ්ජන ලක්ෂණයෙන් යුක්තයි. ඒ වගේ මේ සිතෙහි තියෙනවා පරණ ලක්ෂණා පීති. පරණ කියලා කියනවා පැතිරෙනවා විපාරණයටපත් වෙනවා. නැතිනම් පැතිරීමට භාජනය වෙනවා. අන්න ඒකට කියනවා ප්‍රීතිය කියලා. එතකොට ප්‍රීතියේ ස්වභාවය තමයි සන්තුෂ්ටි භාවයෙන් ප්‍රීතිමත් බවකින් සෑම තැනකම පැතිරී යන බවකින් යුක්තයි. එතකොට සිත කය දෙකම ප්‍රීතිමත් බවින් පිනා යන ස්වභාවයකටපත් කරන ගතිය ප්‍රීතිමත් බව තිබෙනවා. සාත ලක්ෂණං සුඛං
එතකොට ප්‍රීතිය පවත්නා තැනක සැපය කියන දේ පවතිනවා. ප්‍රීතිය තියෙනකොට සංසිඳීම තියෙනවා. සංසිඳනකොට එතන සැපය කියන දේ පවතිනවා. යම් තැනක ප්‍රීතිය තියෙනවා නම් ප්‍රීතිය නිසා සංසිඳීම තියෙනවා. අවික්ඛේප ලක්ෂණ චිත්තේකග්ගතාති සිතෙහි ඒකාග්‍රතාවයේ අවික්ෂේපය ලක්ෂණ කොට පවතිනවා. නොවිසිරුණු බව. චිත්ත ඒකාග්‍රතාවයේ නොවිසිරුණු බව ලක්ෂණය කොටගෙන පවතිනවා. එතකොට මෙන්න මේ විදිහට මේ පංච ධම්මා වත්තන්ති මෙන්න මේ කියන පංච ධර්මයන් පවතිනවා. කොතනද පංච ධර්මයන් පවතින්නේ? පළවෙනි ධානය තුළ. එතකොට අර අංග පහකින් විප්‍රහීනයි. මෙන්න මේ අංග පහකින් මේ ධානය සම්පූර්ණයි. එතකොට මේ විදිහට ධානයේ පිළිබඳව අපි බලනකොට අපිට දකින්නට පුළුවන්කම තියෙනවා මත්ෙහි පවත්නා ධානත් මේ ස්වરૂපයෙන්ම. ඒ කියන්නේ එහි අංග සංප්‍රයුක්ත බව හා අංග විප්‍රහීන භාවය ආදිය දකින්නට පුළුවන්කම තියෙනවා. එතකොට පංචාංගික සංප්‍රයුක්තයි. ඊට පස්සේ චතුරාංගික සංප්‍රයුක්ත භාවයක් දකින්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම ත්‍රිවංගික සංප්‍රයුක්ත භාවය දකින්නට පුළුවන්කම තියෙනවා. කියන්නේ අංග 4කින් යුක්තයි ධානය, අංග 3කින් යුක්තයි ධානය, අංග 2කින් යුක්තයි ධානය. මෙන්න මේ විදිහට මේ ධාන අපිට වර්ගීකරණය කරන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට පින්නතුනි දැන් මෙන්න මේ විදිහට ධාන පිළිබඳව මේ ප්‍රශ්න විමසීම කොට්ටිත තෙරුන් වහන්සේ විසින් සිදු කරනු ලබනවා. ඊට පස්සේ මේ විදිහට ධාන පිළිබඳව අංගයන්ගේ ස්වභාවය, අංගයන්ගේ සංප්‍රයුක්ත භාවය සහ විප්‍රයුක්ත භාවය පිළිබඳව ප්‍රශ්න විමසලා නැවත මත්ෙහි ප්‍රශ්නයක් විමසනවා. මොනවද අහන්නේ? පංචමානි ආවසෝ ඉන්ද්‍රියානි නානා විෂයානි නානා ගෝචරානි. එවත් මේ ඉන්ද්‍රිය ධර්ම පහක් තියෙනවා. මොනවද? නානා විෂයානි නානා ගෝචරානි. නානා විෂය වූ නානා ගෝචර වූ මේ ඉන්ද්‍රිය ධර්ම පහක් තියෙනවා. න අඤ්ඤමඤ්ඤස්ස ගෝචර විෂයම් පච්චනුභන්ති. ඔවුනොවුන්ගේ ගෝචර විෂය කොතනකදීවත් අනුභව කරන්නේ නැහැ. ඔවුනොවුන්ගේ ගෝචර විෂය කොයිතැනකදීවත් අනුභව කරන්නේ නැහැ. සේයති හිදං චක්ඛු ඉන්ද්‍රියං. සේයති හිදං යම් විදිහකින් කියනවා නම් චක්ඛු ඉන්ද්‍රියං චක්ෂුර ඉන්ද්‍රියක් තිබෙනවා නම් සෝති ඉන්ද්‍රියං සෝති ඉන්ද්‍රියක් තියෙනවා නම් ගාහන ඉන්ද්‍රිය, ජීවහින්ද්‍රිය, කාය ඉන්ද්‍රිය තියෙනවා නම් එතකොට යම් චක්ෂුර ඉන්ද්‍රියක්, සෝති ඉන්ද්‍රියක්, ගාහන ඉන්ද්‍රියක් කියන්නේ අපි සාමාන්‍ය විදිහට ගත්තොත් එහෙම යම් ඇස, කන, නාසය, දිව, කය කියලා මේ විදිහට ඉන්ද්‍රිය පහක් තියෙනවා නම් එමේ සංකෝ ආවසෝ පංචන්නං ඉන්ද්‍රියාණං නානා විෂයාණං නානා ගෝචරාණං. අවැත්ති මෙන්න මේ නානා විෂය ඇති නානා ගෝචර ඇති අඤ්ඤමඤ්ඤස්ස ගෝචර විෂයම් පච්චන බුන්තානං ඕනෝන්ගේ ගෝචර විෂය අනුභව නොකරන්නා වූ පංචන්නං ඉන්ද්‍රියාණං ඉන්ද්‍රිය පහට කිං පටිසරණං පිළිසරණ කුමක්ද? කිං පටිසරණං පිළිසරණ කුමක්ද? කෝචනේසං ගෝචර විෂයම් පච්චන බුන්තිති ඔවුන්ගේ ගෝචර විෂය අනුභව කරනු ලබන්නේ කෝච කවරෙකු විසින්දයි කියලා අහනවා. එතකොට මේ ප්‍රශ්නය ඔබ ඉස්සෙල්ලා හොඳින් තේරුම් ගන්නට අවශ්‍යයි. පංචමානි ආවසෝ ඉන්ද්‍රියානි අවත්නි ඉන්ද්‍රිය පහක් තියෙනවා. මේ ඉන්ද්‍රිය පහේ ස්වභාවය මොනවද? නානා විෂයානි විෂයකින් එකට වෙනස්. විෂයකින් එකට වෙනස්. මොනවද විෂයකින් එකට වෙනස් කියන්නේ? ඇහෙන් දකින දේ නෙමෙයි කනෙන් අහන්නේ. කනෙන් අහන දේ නෙමෙයි ඇහෙන් දකින්නේ. අතින් අල්ලන දේ නෙමෙයි ඇහෙන් දකින්නේ. ඇහෙන් දකින දේ නෙමෙයි අතින් අල්ලන්නේ. මේ විදිහට ගත්තාම ඒක ආයතනෙන් ආයතනයට වෙනස් වෙනවා. ඒ නිසා තමයි මේ නානා විෂයානි කියලා කිව්වේ. විෂයක් ක්ෂේත්‍ර වෙනස්. ඔබට බෑ සද්දය ඇහෙන් දකින්න. ඔබට බෑ ගන්ධය ඇහැට දකින්න. ඔබට බෑ රසය ඇහැට දකින්න. ඒ වගේම ඔබට ගන්ධය කියන දේ කනෙන් අහන්න පුළුවන් කමක් නැහැ. ඔබට රසය කියන දේ කනෙන් අහන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. රූපය කියන දේ ඔබට කනෙන් අහන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. ඒක කනට විතරයි පුළුවන්. ශබ්දය අහන එක විතරයි කනට කරන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට මේ
ආකාරයට ඕනෝන්ගේ ගෝචර විෂය එක විෂයක්. කනට නම් සද්දේ, ඇහැට නම් වර්ණ රූපේ. ඒක ගෝචර විෂය අදාළ ආයතනයට පමණයි පවතින්නේ. අදාළ ආයතනයෙන් බැහැරව ගියපු කිසිම ගෝචර විෂයේදී වෙන එකක් අදාළ වෙන්නේ නැහැ. ඒ නිසා තමයි පේන දේ අතින් අල්ලන්න බෑ කියලා කියන්නේ. දැන් පේන දේ කියලා අපි අතින් අල්ලනකොට මේ තියෙන දෙයක් ආමර්ෂණය කළොත්, ඇල්ලුවොත් අපට අහුවෙන්නේ මොකද්ද? අතට ගැටෙන්නේ පඨවි ධාතුව, පොට්ටබ්බේ. නැතිනම් තේජෝ වායෝ ආදී ධාතුන්. එතකොට අපිට මේ සතර ධාතුවේහි මේ පොට්ටබ්බේට අයත් රූප ටික අපිට ස්පර්ශ වෙනකොට අපි කියනවා මේ පේන දේ අහු වෙනවා කියලා. පේන්නේ මොකද්ද? පේන්නේ වර්ණ රූපය. ස්පර්ශ වීමේදී කයට ස්පර්ශ වීමෙන් අපිට වර්ණය කියන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ಜಾති අන්ධ කෙනෙකුට මේ පොත දීලා මේ පොත පිළිබඳව ඔහුගෙන් ප්‍රශ්න කළොත් මේක කුමන වර්ණයෙන් යුක්තද කියලා ඔහුට වර්ණය කියන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඔහුගේ ලෝකය වර්ණ ලෝකයෙන් හිස්. කොයි වෙලාවකත් ස්පර්ශය, ඒ කියන්නේ පේන දේ අතින් ස්පර්ශ කොට කියන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. පේන දේ අතින් අල්ලන්න බෑ. අතින් අල්ලන දේ දකින්න පුළුවන් කමකුත් නැහැ. ඒ වගේම අහන දේ දකින්න, දකින දේ අහන්න මොකක්වත් පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒක තමයි මේ නානා විෂය තියනවා කියලා කියන්නේ. ඕනෝන්ගේ විෂය වෙනස්, ඇහෙන් කරන විෂය වෙනස්, කනෙන් අහන විෂය වෙනස්. එකිනෙකාගේ විෂය වෙනස් වූ විෂයන්. නානා ගෝචරානි, මේ නානා ගෝචර තියෙන. ඇහැ රූපේ ගෝචර කරගෙන තියෙන. කන ශබ්දේ ගෝචර කරගෙන තියෙන. නාසය ගඳ සුවඳ ගෝචර කරගෙන තියෙන. ඔවුන්ගේ ගෝචර විෂය එකිනෙකට වෙනස් වෙනවා. ඊට පස්සේ අඤ්ඤමඤ්ඤස්ස ගෝචර විෂයන් පච්චනුභොන්ති. ඔවුනෝන්ගේ ගෝචර විෂය අනුභව කරන්නේ නැහැ. එක්කෙනෙකුගේ තිබෙන ගෝචර විෂයක් අනිත් කෙනෙකු විසින් අනුභව කරන්නේ නැහැ කොයි වෙලාවකවත්. එක්කෙනෙකුගේ ගෝචර විෂයක් අනුභව කරන්නේ නැති නිසා ඔහුගේ ගෝචර විෂය පමණයි ඔහු විසින් අනුභව කරනු ලබන්නේ. ඔහුගේ ගෝචර විෂය පමණයි ඔහු විසින් අනුභව කරනු ලබන්නේ. එතකොට මොනවද මේ තියෙන ඉන්ද්‍රිය පහ? චක්කු, සෝත, ගාන, જીවහා, කාය කියන මේ ඉන්ද්‍රිය පහ. චක්කු, සෝත, ගාන, જીවහා, කාය කියන මේ ඉන්ද්‍රිය පහ. එතකොට අහන ප්‍රශ්නය තමයි මෙන්න මේ ඉන්ද්‍රිය පහට කිං පටිසරණ, පිළිසරණ මොකද්ද? මේ ඉන්ද්‍රිය පහට පිළිසරණ මොකද්ද? කෝච නේසං ගෝචර විෂයන් පච්චනුභොන්ති. කවුද ඔවුන්ගේ ගෝචර විෂය අනුභව කරනු ලබන්නේ? ඔවුන්ගේ ගෝචර විෂය කවුද අනුභව කරනු ලබන්නේ? මේ ඉන්ද්‍රිය පහ ගෝචර කරගනු ලබන දේ කවුද අනුභව කරගනු ලබන්නේ? මෙන්න මෙතනදී සරියුත්තර වහන්සේ ඒ ප්‍රශ්නය විසඳනවා. පංචමානී ආවසෝ ඉන්ද්‍රියානි. මේ ඉන්ද්‍රිය පහක් තියෙනවා. මොනවාද? නානා විෂය තියෙන, නානා ගෝචරයන්ගේ හැසිරෙන, ඊට පස්සේ එක්කිනෙකාගේ විෂය අනුභව නොකරන්නා වූ චක්කු, සෝත, ගාන, જીවහා, කාය කියලා මේ ඉන්ද්‍රිය පහ තියෙනවා. මේ ඉන්ද්‍රිය පහට පිළිසරණ බවට පත්වන්නේ මනෝ පටිසරණං. මනස තමයි ඔවුන්ගේ පිළිසරණ. මනස තමයි ඔවුන්ගේ පිළිසරණ. මනෝච නේසං ගෝචර විෂයන් පච්චනුභන්ති. ඔවුන්ගේ ගෝචර විෂය අනුභව කරනු ලබන්නේ කවුද? මනෝච තේසං ගෝචර විෂයන් පච්චනුභන්ති. මනස තමයි ඔවුන්ගේ ගෝචර විෂය අනුභව කරනු ලබන්නේ. එතකොට මනෝ තේසං පටිසරණම්, මනෝච තේසං ගෝචර විෂයන් පච්චනුභන්ති. මනස තමයි ඔවුන්ට පිළිසරණ, මනස තමයි ඔවුන්ගේ ගෝචර විෂය අනුභව කරනු ලබන්නේ. එතකොට දැන් මෙතනදී අපිට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා මේ මොකද්ද මේ පැහැදිලි කළේ කියන එක. එකිනෙකට වෙනස් වුණ ගෝචර විෂය තියෙන, එකිනෙකට වෙනස් වූ, එකිනෙකාගේ විෂය අනුභව නොකරන්නා වූ මේ ඉන්ද්‍රිය පහක් තියෙනවා. මේ ඉන්ද්‍රිය පහට පිළිසරණ බවට පත්වන්නේ කවුද? මනස. ඇයි මනස පිළිසරණ බවට පත් වෙනවා කියලා කියන්නේ? මනස පිළිසරණ බවට පත් වෙනවා කියලා කියන්නේ ජවන මනෝ පටිසරණ. එතකොට ජවන මනෝ පිළිසරණ භාවයේ ලබන නිසා තමයි මනෝච තේසම් පටිසරණං කියලා කියන්නේ.
ඊට පස්සේ මනෝජ නේසන්ති මනෝ ද්වාරික ජවන මනෝවා පංචද්වාරික ජවන මනෝවා ඒතේසං ගෝචර විෂයං රජ්ජනාදී වශයෙන් අනුහෝති කියලා මෙතනදී විග්‍රහ කොට දක්වනවා. චක්කු විඥානං හි රූප දස්සන මත්තමේව. එතකොට දැන් මෙතනදී අපිට දකින්නට පුළුවන්කම තියෙනවා කොයිම අවස්ථාවකදීවත් විඥානන ලක්ෂණයකින් තොරව විඥානයකින් තොරව නැතිනම් සිතකින් තොරව යමක් දැනගන්නවා කියන දේ වෙන්නේ නැහැ. චක්කු ඉන්ද්‍රිය කොහොම තිබුණත් චක්කු ඉන්ද්‍රිය ඇසුරු කරගත්ත සිතක පැවැත්මක් නැතිනම් ඔය ඇහැට රූප දහස් ගාණක් කෝටි ප්‍රකෝටි ගණනක් ආවත් දැනගන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. වීදුරු කණ්ණාඩියක උපවත් බවට කොතෙකුත් ප්‍රතිබිම්බයන් වැටුණත් ඒ වැටුණු ප්‍රතිබිම්බයන් ඒට දැනගන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. හේතුව ඒ ඇසුරු කරගත්ත විඥානන ලක්ෂණයක් නැතිකම නිසා. අන්න ඒ නිසා එතන පිලිසරණ බවට පත්වන්නේ විඥානනය විඥානය. විඥානයේ මෙතන පිලිසරණ බවට පත් වෙනවා කියනකොට මේ චක්කු ප්‍රසාදාදී ප්‍රසාද රූපයන් සිතෙන් සකස් කිරීමක් ලබන්නේ නැතිනම් සිතෙන් සකස් කරනවා කියලා කියන්නේ දැන් භවාංග චිත්තෝත්පාදාදී නාම රූපය අසුරු කරගෙන පැවැත්මක් නැත්තම් මේ ආයතනයන්ගේ නැවත නැවත පැවැත්මක් නැහැ. ආයතන හැදෙනවා කියන එක පේන්නේ නැහැ. ආයතන උපදින එක පේන්නේ නැත්තම් එතන ජීවත් වෙනවා කියන එකක් පේන්නේ නැහැ. එතකොට මේ විඥාණය සෑම වෙලාවකදීම මේ නාම රූපය අසුරු කරගෙන පවතින කම නිසා තමයි මේ ස්පර්ශ ආයතන නැවත නැවත හදන්නේ නැවත නැවත සකස් කරන්නේ. විඥානපච්චය නාම රූපං කියලා අපි කියනනේ පටිච්චසමුප්පාදය ගැන කතා කරනකොට. විඥානය නිසා නාම රූපේ තියෙනවා කියලා. විඥාන ප්‍රත්‍යයෙන් නාම රූපේ වෙනවා කියලා. ඒතර මේ විඥානයේ නාම රූපේ අසුරු කරගෙන පවත්වන කම නිසා තමයි මේ නාම රූපේ අසුරු කරගෙන ආයතන ආදීෙහි සකස් කිරීම සිද්ධ වෙන්නේ. එතකොට මනෝ පටිසරණ භාවය පිළිබඳව අපිට විමසා බලනකොට අපිට දකින්නට පුළුවන් කොහොමද මනෝ පටිසරණ භාවය ලැබෙන්නේ. චක්කු ඉන්ද්‍රියයයි පැනවීමක් කරන්නට එතන ප්‍රසාදේ උපදවන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. විඥානයේ නාම රූපය අසුරු කරගෙන පවතින්නේ නැත්තම්. නිසා විඥානයේ උපස්තම්භක භාවය එතන තියෙන්නට අවශ්‍යයි. ඒ වගේම තමයි යම් කිසි තැනක යම් සිතක් ඉපදුනාට පස්සේ ඒ ඉපදුණු සිතෙන් අර රූපාදී නිමිති පිළිබඳව ගෝචර කරගන්නට පුළුවන්කම තියෙනවා. දැන් අපි ගත්තාම විඥාණය අපි ద్వාරයන් අනුව නම් කරනවා. චක්කු විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, જીවහා විඥාන, කාය විඥාන ආදී ద్వාරන් නම් කරනවා. හැබැයි මේ එකම විඥාණය තමයි මේ ద్వාර නාමයෙන් නම් කරන්නේ. එකම විඥාණය, එකම මනෝ විඥාණය නැතිනම් එකම විඥානණය අපි මේ ద్వාර නාමයෙන් නම් කරනවා. ඒතකොට ద్వාර නාමයෙන් නම් කරනවා කියලා කියන්නේ මේ එකම විඥානයේ තිබෙන ප්‍රභේදයන් විදිහට. හඳුනා ගැනීමේ පහසුවට. එතකොට යම්කිසි අවස්ථාවක ඇහැ රූපාදී ධර්මයන්ගේ ස්වභාවය පිළිබඳව අපිට කතා කරන්නට පුළුවන්කම තියෙන කුමක් නිසාද? එහි විඥානන කෘත්‍යයක් ඇති වෙන නිසා. ඒ දැන ගැනීම නැත්තම් අපි ඇහැ තියනවා කියලා දන්නෙත් නැහැ, ඇහැට රූප පෙනුණා කියලා දන්නෙත් නැහැ. එතකොට මනස උන්ට පිළිසරණයි ඒ නිසා. මනස ඒට පිළිසරණයි. ඒ උපදවන්නට පිළිසරණක් වෙනවා. ඒ ඇති බවට ගෙනවිත් දෙන්නටත් ඒක මනසම පිළිසරණ වෙනවා. එතකොට හැම වෙලාවකදීම මේ සිත් මේ ద్వාරය ඇසුරු කරගෙන පවතිනකොට අපි තේරුම් අරගෙන තියෙනවා චක්කු විඥානාදී සිත් වලින් කොයිම වෙලාවකදීවත් කෙලස් කෘත්‍යයන් සිද්ධ කරන්නේ නැහැ කියන එක. කියන්නේ චක්කු විඥානාදී සිතකින් කොයිම වෙලාවකදීවත් රූපය දැකීම හැරුණකොට අර මෝහ සහගත මට්ටමකින්, රාග සහගත මට්ටමකින්, ද්වේෂ සහගත මට්ටමකින් හැසිරීමක් සිද්ධ කරන්නේ නැහැ. එතකොට කියනවා එත්ත රජ්ජනං වා දුස්සනං වා මොයිහනං වා නත්ති. චක්කු විඥානාදී අවස්ථාවක මේ රජ්ජන දුස්සන මොයිහනාදී නැහැ. ඇලීම, ගැටීම, මුලාවටපත් වීම ආදී ස්වභාවයන් ඇත්තේ
නෑ. ඉමස්මින් පන චක්කුද්්වාරේ ජවනං රජ්‍යතිවා දුස්සතිවා මුයිහතිවා. එතකොට මේ චක්කුද්්වාරයේහි ජවන චිත්තෝත්පාදයන්හිදී තමයි එතනදී රාග වශයෙන් ඇලීම හෝ ද්වේෂ වශයෙන් ගැටීම හරි මෝහ වශයෙන් මුලාවටපත් වීම හරි අපට දකින්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට මනස තමයි මේ අරමුණෙහි රසය විඳිනු ලබන්නේ. දැන් ඇහැ පැත්තෙන් රූපයක් ඇහැට පතිත වුණා කියලා ඇහැට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ රූපේ නිසා එන රසය විඳින්නට රූපේ නිසා එන රසය විඳින්නට පුළුවන්කම තියෙන මොකක්ද? රූපේ නිසා එන රසය විඳින්නට පුළුවන්කම තියෙන්නේ අර ඇති වුණු චක්කු විඥාන සිතෙහි යම්කිසි වේදනා සංඥාදී දේවල් තිබුණා නම් අන්නේ ආරම්මන රසය ග්‍රහණය කරගෙන පැවතුනේ ඒහා යෙදුණු විඥානණය චක්කු විඥානයේ නැමැති ඒ සිතයි ඒහා සමගයේදී පැවතුනේ. එතකොට ඒක තමයි එහි අරමුණ පිළිබඳව ඒ රසය විඳීමට මූලිකත්වයේ ගත්තේ. ඒ නිසා ඒ ගෝචර විෂය අනුභව කරන්නා කවුද? මනස. ඊට පස්සේ ජවනාදී චිත්තයන්ගෙන් නැවත නැවත ඒ විෂය පිළිබඳව සැප දුක් උපේක්ෂා සහගතාදී වශයෙන් මානසිකාරය කරනවා නම් ඒ විදිහට රසය උපදවාගෙන අනුභව කරන්නා බවට පත්ුනේත් කවුද? ඒත් මනසමයි. මනසමයි ඒට පිළිසරණ උනේත් මනසම තමයි ඒ ගෝචර විෂය අනුභව කරන්නා බවට පත්ුනේ. මෙන්න මේ විදිහට අපිට මේ කාරණාව පිළිබඳව තේරුම් ගන්නට පුළුවන්කම තිබෙනවා. කල්පනා කරගන්න අද දවසේදී සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරයේ පවත්තල වටිනා කුසලයක් සිදු කරගන්නට යෙදුනේ. හොඳයි අපි එහෙනම් අනුමෝදන් කළ යුතු අයට මේ සීල කුසලයන් අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමටම තුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතුපනිශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සියලු දෙවියන්ටත් අපි මේ පින් අනුමෝදන් කරමු. දෙවියෝ සතුටින් සාදුනාදයෙන් පින් අනුමෝදන් වනු ලබත්වා. දෙවියන්ට තුම් නිවනින් සැනසීම පිණිසම මේ කුසලය හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. හැම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. පින්වත්නි, එලිසින් නිමා ඕ විභජ්‍යවාද වැඩසටහන වෙනුවෙන් මෙවර තම පින්වන්ත දායකත්වයේ ගැන කටයුතු කරනු ලැබුවේ හලාවත නල්ලතරන් කට්ටුවේ පදිංචි චන්දිම චන්ද්‍රසේකර මහත්මයා විසින්. එතුමාගේ පින්වන්ත අරමුණු වලට බඳුන්ව තිබුණේ වසර 37කට පෙර අභාවයටපත් ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු කාර්මික නිලධාරී පියාවන HHK පියදාස චන්ද්‍රසේකර මැතිතුමාට පින් අනුමෝදන් කිරීමත් එලෙසින්ම පූජනීය කොත්මලේ කුමාර කස්සප නායක ස්වාමින් වහන්සේට සෙත් ප්‍රාර්ථනා කිරීමත් බෞද්ධ නාලිකාව ආරම්භ කළ පූජනීය දරණාගම කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේටත් වත්මන් සභාපති දුහුරීන පූජනීය බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේටත් සෙත් ප්‍රාර්ථනා කිරීමත් එලෙසින්ම සුජීවත්ව වාසය කරන 74 හැවිරිදි දයාබර මව්තුමියටත් ඔහුගේ බිරිඳටත් සහෝදරිය හා පවුලේ දරු දැරියන්ටත් ඥාති හිත මිතුරන්ටත් සියලුම දෙනාගේ ජීවිතවලට ත්‍රිවිධ රත්නයේ පිහිට ප්‍රාර්ථනා කිරීමත්ය. එසේනම් මේ මොහොතේදී විභජ්‍යවාද ධර්ම වැඩසටහන මෙලෙසින් නිමවට පත්වනවා. පින්වත් ඔබට සම්මා සම්බුදු සරණයි.